හරි පුතේ එහෙනම් අපි වැඩ පටන් ගමු. හරි. එන හැමෝටම ආයිබෝවන් පුතේ. හරි. ඔයාලට කතා කරන්න වෙලාවක් දෙන්නම් මම පොඩ්ඩක් කතා කරලා ඉවර වෙලා. අපි එතකොට ගිය සතියේ කතා කළා පුතේ ස්ථානීය අගය ගැන. හරිද? එක එක ස්ථානයට අදාළව ඒ සංඛ්‍යාවල අගයන් ගැන අපි කතා කළා. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙනවා සංඛ්‍යා කලාප ගැන. ඊටත් කලින් පුතේ පොඩි ගණන් දෙකක් ඉතුරු වුණා එදා අපිට කරගන්න බැරුව විරාමදි වෙලා 2.2 අභ්‍යාස මාලාවේ 3-4 ගණන් කරන්න බැරුව ගියා. අපි ඒ ගණන් දෙක කරලා ඉමු පුතේ මුලින්ම. හරි ගන්නකෝ ඔයාලගේ අච්චු පොතක් හම්බෙලා තියෙනවා නම් අච්චු පොත ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටියුට් එක ගන්න පුළුවන්. ඒකේ බලන්න 2.2 අභ්‍යාසය කියලා එකක් ඇති පුතේ. එතන ඇති 3 වෙනි ගානයි 4 වෙනි ගානයි. අන්නේ ගණන් දෙක තමයි අපි කරන්න ගන්න ඕනේ පුතේ. මේකේ මේ දෙක ඉවර කරලා ඉවර වෙලා අපි යමු අලුත් කොටසට. මම ඔයාලට ගණන් දෙක පෙන්නන්නම්. මෙන්න පුතේ ගණන් දෙක අපි මේ දෙක හදලා ඉමු. එතකොට ඔයාලට මම අද රැයට පුතේ මේ වෙනකන් පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ දැන් අද ගොඩක් කරන්න පුළුවන් අමතර අභ්‍යාස වල උත්තර ටික මම ඔයාලට රෙකෝඩ් කරලා දානවා. දාලා ලින්ක් එක දානවා. ඒතකොට ඔයාලා හරි වැරදි දාගන්නවා. හරි වැරදි දාලා හරිද? ඒකේ අන්තිම කොලේ ෆොටෝ එකක් ගෙවුවම ඇති. අන්තිම කොලේ ෆොටෝ එකක් ගහලා ඉවර වෙලා ඔයාලා නමත් එක්ක මට අන්තිම කොලේ විතරක් WhatsApp එකට එවන්න. අන්තිම කොලේ තිබ්බම ඇති ඈ. අද රැයට මම ඒක දානවා පුතේ. රැය වෙනවා හැබැයි මම පන්ති ඉවර කරනකොට 9 වෙනවා. ඊට පස්සේ දාන්නේ. ඒකට ඔයාලට හෙට හරි බලන්න පුළුවන්. බලලා ඒ ටික ලකුණු කරගන්න ඕනේ. ලකුණු කරලා මට අන්තිම කොලේ නමත් එක්ක එවන්න ඕනේ. නැත්නම් මට මාක් කරගන්න විදියක් නැහැ. ඒක එහෙම කියලා අන්තිම කොලේ විතරක් හදන්න නැහැ ඕනේ. මම අද ඉවරලා කියනවා කොතනට එනකම් හදන්න ඕනේද කියලා. හරි. බලන්න පුතේ මෙතන 3 වෙනි ගාන. 3 වෙනි ගානේ අපිට කියනවා 4යි 5යි 8යි යන ඉලක්කම. 4යි 5යි 8යි කියන ඉලක්කම එකවරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන තුනේ සංඛ්‍යා සියල්ල ලියන්න. එම එක් සංඛ්‍යාවේ 8 පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය සහ 8න් නිරූපිත අගය ලියන්නලු පුතේ. හරි. අපි බලමු පුතේ. මම හිතන්නේ මම මේ කොටස කරේ නැහැ. දැන් අවසානයේදී අපි කළේ පුතේ හැදුවා අර වගුව මේ ප්‍රශ්නයක් අහන එකයි මම බැලුවේ. 3 වෙනි ගාන හරි ඒක කළා. හරි. හරි. හරි පුතේ. ඒ ගාන කළා. හරි. ඒ ගාන කළාලු 4 වෙනි එක කරේ නැහැ. හරි. එහෙනම් අපි 4 වෙනි එක කරමු. 4 වෙනි ගාන කරලා ඉන්න මෙතනින් 2 4 5 9 කියන එක් ඉලක්කම එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන 4 විශාලම සංඛ්‍යාව ලියන්න. එහි එක් ඉලක්කමෙන් නිරූපිත අගය ලියන්න. එනේ අපි ලියමු පුතේ. ඔන්න බලන්න මම මේක ලියනවා. ඔයාලට කතා කරන්න වෙලාව දෙන්නම් මම. හරි.
අපි දැන් අහමු මට කියන්න ඕනේ පුතේ මේකෙන් ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව කීයද කියලා. කියමු බලන්න. හැමෝටම මන් දුන්නා. හරිද? මේ සංඛ්‍යා හතරය පාවිච්චි කරලා ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කාට හරි පුළුවන් නම් කියමු බලන්න පුතේ. 9542 හරි පුතේ. හොඳයි ලොකු ඉලක්කමේ ඉඳන් ලිව්වා නම් හරිනේ. 9542. දැන් අපිට කියනවා මේ එක එක ඉලක්කමෙන් කියවෙන නිරූපණය වෙන අගේ කීයද කියලා අහනවා. දැන් මේ එක එකකින් නිරූපණය වෙන අගේ අපි මෙහෙම ගමු පුතේ. මම මේක පිළිවෙලට ලියන ලස්සනට. ඉලක්කම නිරූපණය වෙන අගේ චුට්ටක් බලාගෙන ඉන්නකෝ. නිරූපණය වෙන අගය. පිළිවෙල උත්තරය ලියන්න පුළුවන් වෙන්නේ නැහැ නේ පුතේ. මම මේ ඉලක්කම් ටික මේ පැත්තෙන් දැන් ලියන්නම්. 2යි 4යි 5යි 9යි. පුතේ දෙකෙන් නම් දෙකමනේ. 4ෙන් නම් 40. 5ෙන් නම් 500. 9ෙන් නම් පුතේ 9000. එතකොට පුතේ 9542 කියන එක හැදෙන්නේ නේද? 9542 හැදෙනවා. එහෙමනම් මට කියන්න බලන්න පුතේ මේක කියලා මිනු. මේ සංඛ්‍යා හතර පාවිච්චි කරලා ලියන්න පුළුවන් පොඩිම සංඛ්‍යාව කීයද? 2459 පුතේ. ඔව්. පොඩි සංඛ්‍යාව මුලට එන්න ඕනේ. මුලේ ඉඳලා පොඩි සංඛ්‍යාවට තමයි යන්න ඕනේ. පොඩි එකේ ඉඳලා ලොකු එකට යන්න. තේරුණා? ඔය වැදගත්. හරි. එතකොට පුතේ කුඩාම සංඛ්‍යාව ලියනකොට අපි කරන්නේ හරි ලේසි වැඩක්. මෙතන මේ ඉලක්කම් හතරේ ඉඳලා පුතේ ඉලක්කම් හතරේ පොඩිම සංඛ්‍යාවේ ඉඳලා ලොකු සංඛ්‍යාවට ලියනවා. එහෙම කළා නම් හරියනවා. හරි? ඒත් පොඩිම සංඛ්‍යාව දෙකනේ පුතේ මේකේ. 2459. හරි. ලොකුම එක ලියන්න කිව්වහම ලොකු සංඛ්‍යාව ඉඳලා පොඩි සංඛ්‍යාවට තියෙනවා. ඒතර උත්තරේ ඉබේම එනවා පුතේ. දැන් අපෙන් අහනවා මේවෙන් නිරූපණය වෙන අගයරුත් තියන්න. අර විදිහටම ලිව්වාම හරිනේ. ඉලක්කම නිරූපණය වෙන අගය. එතකොට මේකෙත් මම ලොකු මේ පැත්තෙන් ලියන්න පුතේ 9යි 5යි 4යි 2යි. එහෙම විශේෂයක් නැහැ. ඕන පැත්තකින් ඉඳන් ලියන්න පුළුවන්. ඒත් 9ෙන් නිරූපණය වෙන්නේ 9මයි. 5ෙන් නම් 50. 4 කියලා කියන්නේ 4යි මේ ඉඩ දෙකට පුතේ බිංදු දෙකක් දානවා. 400. ඊළඟ මේකෙන් 2000යි. හරි? ඔන්න ඔහොම තමයි ලියන්න ඕනේ පුතේ. ඉස්සර ලස්සන ලියාගම් බලන්න දැන්.
ලස්සනට ලියන්න. වැඩ ඉවර කරලා ඔයාලා අනුමාත්‍රිකාවක් ලියා ගන්න ඕනේ පුතේ. සංඛ්‍යා කලාප. සංඛ්‍යා කලාප. හරි. පුතේ මම මේ කියන දේවල් ටික පොඩ්ඩක් අහගෙන ඉන්න ඕනේ. හරි. පුතේ අපිට සමහර වෙලාවට ඉතා විශාල සංඛ්‍යා ලියන්න වෙනවා. ඉතා විශාල සංඛ්‍යා. ඒ සමහර වෙලාවට ඒක එහෙම ලිව්වට පස්සේ අපිට බෑ පුතේ කියව ගන්න එකපාරට. දැන් ඔයාලා හිතන්නකෝ මම ලියන මෙහෙම සංඛ්‍යාවක්. දැන් ඔම සංඛ්‍යාව ලියනවා පුතේ. හරි. දැන් මම අහනවා මේ සංඛ්‍යාව කියවන්න කියලා. දැන් මගේ අම්මේ මේක කියවන්නේ කොහොමද පුතේ අපි නේද? එකපාරට ඔහොම කියවන්න බෑනේ. ඔහොම තිබ්බාම හොයාගන්නත් බෑනේ. ඉස්සෙල්ලා ඉලක්කම් කීයක් කියලාද කියලා ගණන් කරලා බලන්න බෑ පුතේ. මෙහෙම අහම. ඉතින් මෙහෙම ආවම මේක පොඩ්ඩක් අපැහැදිලි හින්දා පුතේ මේ වගේ ලොකු සංඛ්‍යාවක් අපි සංඛ්‍යා කලාප වලට වෙන් කරනවා. කලාප වලට වෙන් කරනවා කියලා කියන්නේ පුතේ මේ සංඛ්‍යාව අපි ඉලක්කම් 3 ගොඩවල් වලට වෙන් කරනවා. වෙන් කළාට පස්සේ පොඩ මීට වඩා හොඳයි පුතේ. එතකොට අපිට මොකක් හරි කරලා කියව ගන්න පුළුවන්කමක් එනවා පුතේ. කලාප වලට වෙන් කරනවා. ඔන්න බලන්න හැම වෙලේම වෙන් කරන්නේ පුතේ දකුණු අත පැත්තේ ඉඳන්. දකුණු අත පැත්තේ ඉඳන් ඉලක්කම් 3 වෙන් කරනවා. මම දැන් මේක චුට්ටක් ලොකුවට ලියන්න. ඔයාලට පේන්න ඕනේ හින්දා. අර තිබ්බේ තමයි ටිකක් ලොකුවට ලිව්වේ. එතකොට මේක අපි කරන්නේ පුතේ මේ පැත්තේ ඉඳන් ඉලක්කම් 3 ගොඩවල් වලට වෙන් කරනවා. දකුණු අත පැත්තේ ඉඳන් මෙහෙ ඉඳන් මෙහෙට වෙන් කරලා පුතේ චුට්ට ඈඩ් කරලා ලියනවා. මහා ගොඩක් ඈඩ් කරන්නේ නැහැ. හොඳේ. පොඩ ඔන්න බලන්න. 53 චුට්ටක් ඈඩ් කළා 607 චුට්ටක් ඈඩ් කළා 87 චුට්ටක් ඈඩ් කළා 11. දැන් බලන්න පුතේ මෙහෙම සංඛ්‍යාව තියනවට වඩා මෙහෙම තිබ්බහම පොඩ්ඩක් කියව ගන්නවත් පුළුවන් නේද? මේ විදිහට පුතේ සංඛ්‍යාවක් දකුණු අත පැත්තේ ඉඳලා ඉලක්කම් 3 ගොඩවල් වලට වෙන් කරනවාට අපි කියනවා ඒ සංඛ්‍යාව කලාප වලට වෙන් කරනවා කියලා. කලාප 3 ගොඩවල් වලට වෙන් කරනවා. ගොඩවල්. හරිද? එතකොට කලාප වලට වෙන් කරලා පුතේ මේකට මේ කලාප වලට අපි දෙනවා පුතේ නම්. හරිද? එතකොට කියවන්න ලේසින් තවත් මේ පැත්තේ මේ කලාපයට අපි කියනවා පුතේ අපි පස්සේ ලස්සන ලියනවා මේක. ඒකක කලාපේ. ඒකක කලාපේ. ඊළඟ කලාපයට අපි කියනවා පුතේ දහස් කලාපේ. ඊළඟ කලාපයට අපි කියනවා පුතේ මිලියන කලාපේ. ඊළඟ කලාපයට අපි කියනවා බිලියන කලාපේ. ඒකක කලාපේ, දහස් කලාපේ, මිලියන කලාපේ, බිලියන කලාපේ. එතකොට මේ කලාපයකට පුතේ තියෙන්න පුළුවන් උපරිම ඉලක්කම් ගාන 3යි. අනිවාර්යෙන් 3 ඔහොම යන්න ඕනේ. අන්තිම මේකට 3ක් නෑ ඉතින්. ඕන්නම් අපිට මුලට බිංදුවක් දාගන්න පුළුවන්. අන්තිම එකේ පුතේ ඉතුරු වෙන ටිකනේ පුතේ මෙතන තියෙන්නේ. ඒ නිසා ඔය විදිහට ගිහිල්ලා අන්තිම එකේ සමහරට එක ඉලක්කමක් තියෙනවා. සමහර ඉලක්කම් දෙකක් තියෙනවා. සමහර ඉලක්කම් 3ක් තියෙනවා. හරිද? කොහොම අපිට පුළුවන් කලාප වලට වෙන් කරන්න. මෙහෙම වෙන් කළාම මේ සංඛ්‍යාව පුතේ අපිට කියවන්න පුළුවන්. මේ සංඛ්‍යාව තියෙන විදිය කියවන්න පුළුවන්කම තියෙනවා.
එතකොට ඒක තමයි අපිට පුතේ මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ මේ විදිහට සංඛ්‍යාවක් කලාප වලට වෙන් කළාට පස්සේ මේවා කියවන්නේ කොහොමද කියලා. ඊට පස්සේ වචනෙන් දුන්නාම මේවා හරියට සංඛ්‍යා කලාප වලට දාලා ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පුතේ අපි ඉලක්කම් 12ක් වෙනකන් ඒවා කියවනවා. 3යි 6යි 9යි මෙතනත් තුනක් තියෙන පුළුවන් 12. ඉලක්කම් 12ක් තියෙන සංඛ්‍යා කියවන්නයි ලියන්නයි තමයි අපි මේ පාඩමේදී යන්නේ. හරිද? right. ඉස්සෙල්ලා මේ කලාපයක් කියන්නේ මොකක්ද කියලා ලියලා ඉන්න බෑ. ඔක්කොටම කලින් පුතේ නේද? එතකොට මේ කලාප වලට වෙන් කරලා ලියනවට අපි කියනවා පුතේ මේ සංඛ්‍යා සම්මත ආකාරයෙන් ලියනවා කියලා. සම්මත ආකාරයෙන්. හරිද? සම්මත විදියට ලියනවා කියලා අපි මේ කියනවා. පැහැදිලිද පුතේ මම මේ කියන එක? පුතේ ලියන්න එපා. මම ලියන්න ඕන නාම නැත්නම් ඔක්කොම පැටලෙනවා. දැන් මම වාක්‍යයක් ලියලා ඉවරලා ලියන්න හදන්නේ. හරි? දැන් පැහැදිලිද මම මේ කියන්නේ? හරි. අපි පොඩි වාක්‍යයක් ලියාගෙන ඉමු. මම බෝඩ් එකේ ලියන්නම්. ඔයාලා කියවන ගමන් ලියනම් පුළුවන් අය කියවන ගමන් අහගෙන ලියා ගන්න. අනිත් අය පුතේ බෝඩ් එකේ තියෙන එක බලලා ලියන්න. හරි. සංඛ්‍යා කලාපයක් එහෙම ලියනවා. දී ඇති සංඛ්‍යාවක් දී ඇති සංඛ්‍යාවක් එහි දකුණු පැත්තේ සිට ලියන්න දැන් දී ඇති සංඛ්‍යාවක් එහි දකුණු පැත්තේ සිට ඉලක්කම් 3 බැගින් ලියන්න දකුණු පැත්තේ සිට ඉලක්කම් 3 බැගින් ගොඩවල් කියලා ලියමු. දන්න භාෂාවෙන් නේ. ගොඩවල් වලට වෙන් කර ලිවීම. ගොඩවල් වලට වෙන් කර ලිවීම සම්මත ආකාරයට ලිවීම හෙවත් කලාප වලට වෙන් කර ලිවීමක් ලෙස හඳුන්වයි. කලාප වලට වෙන් කර ලිවීමක් ලෙස හඳුන්වයි. ලස්සනට ලියන්න ඕනේ පිළිවෙලට. පුතේ එතකොට සංඛ්‍යා කලාපයකට තියෙන්න පුළුවන් උපරිම ඉලක්කම් ගන්න පුතේ 3යි. හරිද? එකක් ලියන්න බෑ ඇති. වෙනම ලියන්න නේද? සංඛ්‍යා කලාපයක තිබිය හැකි
උපරිම ඉලක්කම් ගණන උපරිම ඉලක්කම් ගණන 3කි. උපරිම ඉලක්කම් ගණන 3කි. ලස්සන ලියමු. ඊළඟට මේ සංඛ්‍යා කලාප වලට අපි නම් දෙනවා. ඒක තමයි ඊළඟට ලියන්න යන්නේ. යටින් අපි ලියමු සංඛ්‍යා කලාප පහත පරිදි නම් කළ හැක. සංඛ්‍යා කලාප පහත පරිදි නම් කළ හැක. මම දැන් මේ උදාහරණයෙන් ලියනවා පුතේ. දැන් පුතේ සංඛ්‍යා කලාප පහත පරිදි නම් කරන්න පුළුවන් කියලා දැන් ඉලක්කම් නැතුව මම මෙන්න මෙහෙම දාන්නම් කොටිට බලයින්නකො මේ ඉලක්කම් කියන තැන් වලට තමයි මම මෙහෙම අතිර දැම්මේ පොදුවේ. අපි සංඛ්‍යා කලාප 4ක් ගැන කතා කරමු. එතකොට ලස්සන ලියමු. බලාගෙන ඉඳලා ලියමු මේක. එතකොට මේ පැත්තේම සංඛ්‍යා කලාපේ අපි නම් කරනවා පුතේ ඒකක කලාපය කියලා. ඊළඟට මේක අපි නම් කරනවා පුතේ දහස් කලාපය කියලා. ඊළඟට අනිත් එක අපි නම් කරනවා පුතේ මිලියන කලාපය කියලා. අන්තිම එක නම් කරනවා බිලියන කලාපය කියලා. බිලියන කලාපය අන්තිම එක පුතේ බිලියන කලාපය. බියන්න මේ තියෙන්නේ. හරි. ලස්සනට ලියමු බලන්න මේකත්. හරි. පුතේ අපි ඊළඟට යන්නේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. බිලියනේ වෙනකන් සංඛ්‍යා ලියන්න තමයි යන්නේ. චුට්ටක් බලා ඉන්න ඕනේ පුතේ මේ වැඩේ කරන විදිය. හරිද? දැන් මට මේ සංඛ්‍යා කලාප ටික ගණන් හදන්න ඕන වෙන නිසා මම සංඛ්‍යා කලාප ටික පොඩියට මේ පැත්තකින් ලියන්න හදන්නේ. ඔයාලා ආයෙ ලියන්න එපා. මට ඉඩ ගන්න ඕන හින්දා මෙතන ලියන්න හදන්නේ. 1 2 3යි මේ ඉලක්කම් තියෙන්නේ මෙතන. ආයෙ ලියන්න එපා පුතේ. මම මේක කෙටියෙන් ලියාගන්න. ඒකක ඔයාලට පැහැදිලි කරන්න ලේසියට මේ ලියන්නේ. දහස් මිලියන මිලියන. මම කලාපේ කියලා ලියන්න ගියේ නෑ. දැන් පුතේ අපි යනවා පුතේ බිලියනයේ වෙනකන් සංඛ්‍යා ලියන්න හදන්නේ. දැන් මම සංඛ්‍යාවක් ලියනවා. ඒක ඊට පස්සේ අපි වචනෙන් ලියනවා. හරිද? අපි දන්න තැනකින් පටන් ගන්න යන්න. උතර අපේ අනුමාත්‍රිකා පුතේ බිලියනය තෙක් සංඛ්‍යා ලිවීම. බිලියනය තෙක් සංඛ්‍යා ලිවීම. අනුමාත්‍රිකා ලියාගමු පුතේ. එතකොට අපි දන්න තැනකින් පටන් ගන්නවා. චුට්ටක් බලා ඉන්න. හරි චුට්ටක් බලාගෙන ඉන්න ලියන්න වෙලාව දෙන්නම් පුතේ. මේ පොඩි ඉලක්කමකින් පටන් ගන්න. පුතේ දැන් මේ සංඛ්‍යාව කියවන්න
හරිද? අර කොළ පාටින් ලියලා තියෙන එක ලියන්න එපා. ඒකම ලියලා තියෙන. මේක කියවන්න ඉස්සරලා මේක නම් පොඩි ගානක්. මේකේ කලාප ටික ගැන අපි කිව්වොත් පුතේ අරකේ විදියට පුතේ මේ තියෙන ඒකක කලාපේ. මේ තියෙන්නේ පුතේ දහස් කලාපේ. හරිද? එතකොට අපි කරන්නේ මෙහෙමයි. දැන් මේක කියවන්නේ ඔයාලා දන්නවා. 4533 නේ. මේක කියවනකොට මේ විදිහට කියවන්න. මේ අදාළ කලාපේ නම් තියෙන සංඛ්‍යාවක් ඒ ඉලක්කම කීයද කියලා කියවලා කලාපේ නම කියනවා. මේ 4නේ තියෙන්නේ. 4000 කියන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. 4000 අන්තිමට ඒකක කියලා කියන්නේ නිකම්ම කියලා දානවා. 4533. පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔයාලට මම කියවන්න දෙන්න එක එක තව චුට්ටකින්. 4000 හොඳට බලාගෙන ඉන්න. 533. දැන් මම කරන්න යන්නේ පුතේ මේක එක එක ඉලක්කම මේ පැත්තට වැඩි කරගෙන යන්න හදන්නේ. ඒ හින්දා දැන් මෙතනින් දන්න තැනකින් පටන් ගත්තට සමහර ඒවා දන්නේ නැහැ නේ. ඒ නිසා චුට්ටක් බලන්න ඕනේ. දැන් බලන්නකො මේ සංඛ්‍යාව මේ ඔයාලට පේනවනේ මම මේ පැත්තේ ඉලක්කම් 3යි ඊළඟට ඉලක්කම් 2යි තියෙන මේ මැද චූටි ඉඩක් තියෙනවා. ලොකු ඉඩක් තියන්න එපා. සාමාන්‍ය ඉඩක් තියෙනවා. හරි. ඔයාලගේ ටියුට් එකේ බලන්නකො අභ්‍යාස වල ගණන් මම ලියලා තියෙන විදිහ. එතකොට පුතේ මේකේ දැන් හැම වෙලේම ඒකක දහස් කියලා දිගට ලියන්න ගිය වෙලා යනවනේ. මම ඒ නිසා මෙතන A යන්න විතරක් ලියන. මෙතන දා යන්න විතරක් ලියන්න. එතකොට ඇති නේද? ඔන්න ඉතින් පටන් ගන්න හරියට ගෙලින්ම ලියන්න. දහස් ඒකක. පුතේ එතකොට මේක මෙහෙමයි. දහස් කලාපයේ තමයි 35 තියෙන්නේ. ඉතින් අපි මේ කියවන්නේ මෙහෙමයි. 35000 පස්සේ මම ඔයාලා ඔක්කොම කියවන්න දෙනවා 35000 කියන්නේ 35402 ඒ කියන්නේ මේ ඉලක්කම කිව්වා කලාපේ නම කිව්වා පුතේ හරිද මේක මම කියවනවා පුතේ 35000 මේන 1000 කියන කලාපේ තියෙන ඉලක්කම් දෙක තමයි කලාපේට මුලින් තියෙන්නේ 10402 මම තව ඉලක්කම වැඩි කරනවා පුතේ. දැන් මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. මම තව ඉලක්කම වැඩි කරනවා බලන්න. හරි. එතකොට මේ තියෙන්නේ ඒකක කලාපය. මම කියන්නේ බලන්න ඉඩකඩ ඇතුව ලියා ගන්න ඕනේ. මේ තියෙන්නේ දහස් කලාපය පුතේ. දැන් අපි මේක කියවන්නේ මෙහෙමයි. දැන් දහස් කලාපෙන් 458 තියෙන්නේ පුතේ. එතන අපි මේ කියවන්නේ මෙහෙමයි. 458,000 මේක නිකම්ම කියවලා දාන්න. 20. 458,000 20. හරි? 458,000 20. 458,000 20 පුතේ. හරිද? එතකොට බලන්න මේක මේ කිව්ව විදිය පුතේ. තව එකක් ලියන්නම් ඈ. ඊට පස්සේ ඔයාලට මම ඉලක්කම් ටිකක් ලියනවා. මට ඔයාලා කියන්න ඕනේ මොනවද කියලා. ඊළඟ මෙතන මම ගන්නවා මෙහෙම. ඔන්න බලන්නකො මේ ගාන පුතේ. මට මේ උඩ ලියන්න පොඩියට ලියන්න ඈ. මේ තියෙන්නේ ඒකක කලාපය. මේ තියෙන්නේ පුතේ දහස් කලාපේ. හරි? එතකොට මේ 907 නේ දහස් කලාපේ තියෙන්නේ. අපි මෙහෙම කියනවා. 907,000. අපි ලියනකොට ලියන්නේ 907,710. 907,710. 907,710. හරි මං හිතන්නේ ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඇති මම මේ කියන කරුණු ටික. හරි දැන් චුට්ටක් අහන්න ඕනේ. මම පුතේ ඉලක්කම් ලියනවා දැන් මේ ටික ලියමු. ඒක ලියන්න ඉස්සෙල්ලා මම දැන් ඉලක්කම් කීපයක් ලියනවා. ඔන්න පුළුවන් අය කියන්න ඕනේ.
දැන් මම ලියන එක බලන්න ඉස්සෙල්ලා කලාප වලට වෙන් කරගත්තා ලිව්වේ. මේ ගාන කොහොමද කියවන්නේ? එකපාරට පුතේ බෝඩ් එකේ පේන්නේ නැති වෙනවා කට්ටි කියනකොට. මේ තියෙන්නේ ඒකක කලාපය, මේ තියෙන්නේ දහස් කලාපය පුතේ. එතකොට 37120. කියමු බලන්න ආයි. 37120. හරි. ඔය ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මිලියන දෙක සංඛ්‍යා ලිවීම කියන එක යටින් ලියලා තියෙන ඒවා අපි ලියන්න ඕනේද? පොඩෙන් මම තාම ලියන්න කිව්වේ නැති උත්තක් ඉන්න. ඉස්සෙල්ලා මේව පුළුවන් තරම් ඉන්න ඉපේ. දැන් මේක පොඩක් බලන්නකෝ ඊළඟට. මේක කොහොමද කියවන්නේ? 468,510. අන්න හරි. පුතේ. ඔව්. මේ හරි ලේසි වැඩක් නේ. 458,510. අදාළ කලාපේ නම කියන ඉලක්කම කියලා පුතේ. දැන් බලන්නකෝ මම තව එකක් ලියනවා මේක මම කියවන්න. දැන් මේ බලන්න. මේ දහස් කලාපේනේ මම ලිවි ඉලක්කම පුතේ. 756,420. තව එකක් මම ලියනවා බලන්න. දැන් දහස් කලාපේනේ පුතේ 500 ලියලා තියෙන්නේ. 500,000 10. එච්චර. මේ අදාළ සංඛ්‍යාව කිව්වා කලාපේ නම කිව්වා. 500,000 10. හරි. රයිට්. එහෙනම් මට දැන් ඔයාලා එකපාරක් කියන්න බලන්න පුතේ මෙතන ලියලා තියෙන ඒවා ටික. මේක කියවන්න. කියවන්න බය නැතුව කියවන්න. 4,533. ඔව් එතකොට මේක 5,402. ඔව් 5,402. මේක 458,20. මේක 907,710. මේ වැඩේ හරි ලේසි. ලියන්න ඕනේද? හරි. දැන් පුතේ මෙන්න මේ ටික ලියන්න ඕනේ. දැන් පොඩි ගැටලුවක් තියෙනවා. ඔක්කොම කියනවා කට්ටියට බෝඩ් එක පේන්නේ නැති ප්‍රශ්නයක් එනවා නේද? දැන් මේ ටික ලියන්න ඕනේ. ඊට පස්සේ මම එක එක්කෙනාට අවස්ථාව දෙන්නම් ඊළඟට ලියන ඒවා මම අර එදා වගේ නම් කරලා දෙන්නම්. පුළුවන් නම් කිව්වා බැරි නම් බෑ කිව්වා නේද? ඒකට පුළුවන් කෙනෙකුට දෙන්න පුළුවන් නේ. පුළුවන් නම් අත උස්සන්න. හරි චූටි අත දාලා තියෙන මේ දාලා තියෙන්නේ. නැත්තම් ඉතින් මම දෙන්නම් කාට හරි කියවන්න. හරි? හරි. ඉස්සෙල්ලා දැන් මේ ටික ලස්සනට ලියන්න ඕනේ පුතේ. මම මේ කොළ පාටින් කලාපේ නම් කරන්නේ. එතකොට ඒකත් ඔයාලා වෙන පාටකින් ලස්සනට ලියා ගන්න ඕනේ. මොකද ඉස්සරහට මිලියන බිලියන වලට යනකොට වැඩේ පැටලෙනවා. හරි මෙතන ඉඳලා මෙතනට ලියන්න. ලස්සනට ලියමු. Sir. ඔව් කියන්න පුතේ. Sir දැන් අර 4533 sir ඉවන්නේ 1001 කියලා. ඔව් පුතේ. ඒවත් අපි ලියන්න ඕනද sir? ඔව් පුතේ. මේ 1000 ඒකක කියලා මම කලාපේ ලිව්වේ. ඒක ඔයගොල්ලෝ ලස්සනට වෙන පාටකින් ලියා ගන්න. මේ දෙක ඔව් මේක ලස්සනට ලියා ගන්න.
පොත ලස්සනට ලියා ගන්නකො. එතකොට මේ පිළිවෙල තියෙන්නේ නේ. සර් සර් කියන්න පුතේ. සර් කොටුවක් ඈඩ් කරාම ඇතිනේ ඒක ඇති හොඳටම ඇති පුතේ.
හරි උදේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. සර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මට බෝඩ් එකේ උඩ ටික පේන්නේ නැහැ. ඈ පුතේ? ඒ බෝඩ් එකේ සමහර ඒවා පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? මට මාර ප්‍රශ්නයක් වුණා මේ ගෙදර වාහනේ. මම කියවන්නම් මේ. සර් ඒ කියන්නේ මම අර 35යි 402 ඒක ලිව්වා. ඊට උඩින් තියෙන එක විතරයි ලියන්න බැරි. ඒකක දහස් පුතේ මෙතන තියෙන්නේ 4533. Thank you sir. හරි පුතේ. Thank you. හරි ඔයාලා ලියන්න. මම උඩින් එකක් අයින් කරාට කමක් නැහැ නේ පුතේ. උඩින් පේලියක් අයින් කරලා තව එකක් ලියන්න හදන්නේ. ඒ කියන්නේ දැන් මම මේකේ එක ඉස්සරහට අපි අරගෙන යනවා පුතේ. හරි ඉලක්කම ඉස්සරහට අරයි යනවා. බලමු කොහොමද කියලා. එකක් මකනවා මම මෙතන. ඔන්න මම තව ඉලක්කමක් වැඩි කරනවා. දැන් බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා. පස්වෙනි එක. හරි ලේසි වැඩක් ඈ. දැන් පුතේ තව කලාපයකට යන්නේ. ඒ දැන් මේ ඉලක්කම් 3නේ ලියන්න පුළුවන්. ඒ නිසා මම මෙතන චුට්ටක් මෙහාට දාලා ඔන්නෝම ලියනවා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මේකේ කලාප ටික නම් කරන එක. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය. අකුරු විතර ලිව්ව ඇතිනේ. ඔන්න බලන්න මේක කියවන හැටි පුතේ. අදාළ කලාපයේ සංඛ්‍යාව කිව්වා, කලාපේ නම කිව්වා. ඔන්න බලන්න. 6 මිලියන 435,760. හරිද පැහැදිලිද? 6 මිලියන 435,760. අන්තිම එකේ ඒකක කියලා කියන්නේ නැහැ කලාපේ නම. ඊටු ටික කියනවා. 6 මිලියන 435,760. හරි ලේසි. ඔන්න බලන්න මම මේක දැන් ලියනවා පුතේ. 6 මිලියන 435,000 මම හිතනවා මගේ අකුරු කියවන්න පුළුවන් ඇති කියලා පුතේ 760 හරිද ඔන්න මම තව එකක් මකනවා දැන් පුතේ මම තවත් ඉලක්කමක් වැඩි කරනවා ඔන්න බලන්න මෙතන එක ඉලක්කමයි තියෙන්නේ මිලියන කොටේ මම තව ඉලක්කමකට ගේනවා හරිද දැන් අපි කලාප ටික නම් කරනවා එක අකුරක් දැම්මහම මදයි පුතේ දැන් දන්නවනේ ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය ඔන්න බෝඩ් එක දිහා බලා ඉන්න ඕනේ හරියට දැන් කියවන හැටි මේ සංඛ්‍යාව කිව්වා කලාපේ නම කිව්වා 38 මිලියන 23,065 23000 අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ 23000 කියලා තමයි කියවෙන්නේ නේද? ඒ නිසා එහෙම කරේ 38 මිලියන 23,065. හරි ලේසි පුතේ. ඔන්න බලන්න. මම ලියන එක 38 මිලියන පොඩ බලන්න පස්සේ ලියමු. ලියා ගන්න කලබල වෙන්න එපා පුතේ. හොඳට බලාගෙන ඉන්න ඕනේ. 23,065 හරි ඊළඟට තව එකක් ගන්න. තව ඉලක්කම වැඩි කරනවා මම මේක.
හරි. එතකොට මෙන්න ඒකක කලාපේ මෙන්න දහස් කලාපේ පුතේ මෙන්න මිලියන කලාපේ. හරි. එතකොට දැන් බලන්න මේක කියවන හැටි. හොඳට අහගෙන ඉන්න. 965 මිලියන 965 මිලියන කමක් නැහැ. 36102 965 මිලියන 36102 හරි 965 මිලියන 36102 ඔන්න මම ලියුවා පුතේ. හරි. දැන් අපි බලමු කට්ටිය එක්ක ඔය ටික කියවමු බලන්න. පළවෙනි එක පුතේ. කියවමු බලන්න. මිලියන 435,760 ඔව් හරි පුතේ මෙහෙම ගානක දැන් බෝඩ් එකේ පේන්නේ නැති ප්‍රශ්නයක් කියනවා. ඉස්සෙල්ලා මෙහෙම කරන්න. මේ තුන ඉස්සෙල්ලා ලියාගමු. ඊට පස්සේ අපි කට්ටියම එකපාර කියවමු. හරි? කියෝ ලියා ගන්න. Taman තනියෙන් කියවලා ලියා ගන්න බලන්න. මම එකපාරක් කියන්නම්. මේ මට ඇහුණා පොඩි වරදක් කියනවා. 6435,000 එහෙම කියන්න බෑ පුතේ. සංඛ්‍යාව කිව්වා කලාපේ නම කිව්වා. 6 මිලියන 435,760 38 මිලියන 23,065 මේ හරි ලේසියි 965 මිලියන 36,102 right හරි එහෙනම් ඉස්සෙල්ලා ඔය තුන ලියා ගන්න. ඒක ඔයාලා පොතේ මේක තියෙනවනේ. ඊට පස්සේ කියමු. ඊට පස්සේ අපි කට්ටියම එකපාර කියමු. මාත් කියවනවා ඔයාලත් කියවන්න ඕනේ. හරි? ඉස්සෙල්ලා ලියා ගන්න බලන්න. මම තව අන්තිමට එකක් දෙනවා. මුකුත්ම මම කියන්නේ නැතුව බලමු ඒකත් කාට හරි ලියා ගන්න පුළුවන්ද කියලා. දැන් මම මුකුත්ම කියන්නේ නැතුව 8 වෙනි ගානක් දුන්නා. බලමු කවුරු හරි ඒක ලියයිද කියලා. ලියලා අත ඉස්සුව මට පුළුවන් යාට අවස්ථාව දෙන්න ලියන්න. මේ කියවන්න. Oh, Kavisha. Yan betul. 6 බිලියන 39 මිලියන 70,021 හරියට හරි. very good. බලමු තව එක්කෙනෙකුට අවස්ථාව දෙන්න. ගොෂිත නේද? ඔව් ගොෂිත. 6 බිලියන 39 මිලියන 70,021 හරියට හරි. හරි. Habiba. Yan puti? 6 බිලියන 39 මිලියන
70,021. හරියට හරි. very good. ඊළඟට හරි කවිෂා. කවිෂා කියන්නේ පුතේ. වැරදුනාට කමක් නැහැ පුතේ කියන්නේ. කියන කවිෂා හරි. හයි. හරි. 6 බිලියන ඔව්. 39 මිලියන 70,021. මේක හරි. very good. කවිෂා නේ? කවිෂා කියමු. 6 බිලියන 39 මිලියන 70,021. හරියට හරි. very good. සෙනෝද්‍ය. 5 බිලියන 39 මිලියන 70,021. හරි පුතේ. ඊළඟට කවුද? යුෂාන්. 9 මිලියන 70,021. හරි very good. මම අනිත් අය ලියනකම් එක එක්කෙනා අහන්නේ. ඊළඟට මනිෂිකා නේ පුතේ. මනිෂිකා කියමු බලන්න. මනිෂිකා බලන්න පුතේ. ඔබ කරන්න පුළුවන් වෙයි බලන්න. Kami udah lah begitu kan? 6 බිලියන 39 මිලියන 70,021. හරියට හරි. very good. ඊළඟට සෙනොදි. 6 බිලියන 39,000 මිලියන 70,021. 6 බිලියන පුතේ 39 මිලියන 70,021. හරි. හරි පුතේ. ඊළඟ අපි දාමු ශෂේන් ඉන්න. 6 බිලියන 39 මිලියන 70,021. හරි very good. ඊළඟට අපේ ඉන්නවා පහසත්. කියන්න පුතේ. 6 බිලියන 39 මිලියන 70,021. හරි very good very good. එන ඔන්න මම අවස්ථාව දුන්න පුතේ අත උස්සපු අයට. හරි. අපි මේකටත් දෙමු කලාප ටික. පුතේ මේ ඒකක කලාපය
දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය හරි එතකොට අපි මේක ලියන්නේ මෙහෙමයි 6 බිලියන 39 මිලියන 70,021 හරිද ඒ සීගුද 6 බිලියන 39 කියලා කියන සමහරු මිලියන 70,000 21 දැන් පුතේ අපි දෙමු දැන් මම හිතන්නේ ගොඩ දෙනෙක් ටිකක් ලිව තව ලියන්න තියෙනවා දැන් චූටි වෙලාවක් දෙමු ඔය ඉන්නුලි නුලි කියන්න පුතේ ප්‍රශ්නයක් තියෙනවා නේද නැත්නම් මේ කියවන්න ආයි හරි පුතේ මම ඔයාලට අවස්ථාවක් දෙනවා එහෙනම් හැමෝටම පළවෙනි එකේ ඉඳන් අවසාන මෙතන ඉඳන් මෙතනට කියමු ඈ හරි අපි කට්ටියම එකපාර කියමු ඈ ඔන්න 6 මිලියන 6 මිලියන 6 බිලියන 435,760 මිලියන හරි පුතේ මට සමහර අය නම් කියනවා ඇහුණා සමහර අය නම් හිමි ඉන්නේ කියන්නේ ඒකට කමක් නැහැ මේක කියලා පුරුදු වෙන්න ඕනේ නැත්තම් අපිට බැරි වෙනවා හරිද දැන් මං උඩින් තව දෙකක් අයින් කරලා තව දෙකක් ලියන්න හදන්නේ දැන් මේ බිලියන ගොඩේ එක ඉලක්කමනේ ලිව්වේ මං තව ඉලක්කම වැඩි කරලා එකක් ලියනවා ඔන්න බලන්න පුතේ අභ්‍යාස කරන් ඉස්සලා මේ ටික කරලා ඉන්නේ එතකොට මං ගන්නවා පුතේ තව එක ඉලක්කම 9 මෙතන ඉලක්කම් දෙකක් වෙන්න හදනවා මම හරි එතකොට පුතේ දැන් මේ පැත්තේ නම් අපි කලාප ටික නම් කළොත් පුළුවන් අය තනියෙන් ලියවර කමක් නැහැ ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය හරිද එතකොට ඔන්න බැරි අය බලන්න මේ ඉලක්කම කීප සංඛ්‍යාව දුව කලාපේ නම කිව්වා මේ බලන්න 95 බිලියන 63 මිලියන 10,350 හරි ලේසි 95 බිලියන 63 මිලියන 10,350 හරිද
අනූපන් ආයිසරයක් කියන්න අනූපස් නැත්නම් අනූපන් බිලියන 63 මිලියන 10350 හරි ලේසි වැඩක් පුතේ මේක අදාළ කලාපේ හරියට කියන්න ඕනේ නම හරි එතකොට තමයි හරියන්නේ මේක මම ලියනවා බලන්න පුළුවන් නම් මාත් එක්ක ලියන්න කමන්නේ නැත්නම් මම ලියුවට පස්සේ 95 නැත්නම් අනූපන් බිලියන 63 මිලියන 10000 නැත්නම් 10000 350 හරි 95 බිලියන 63 මිලියන 10000 350 හරි ලේසි වැඩක් හරි ඔන්න බලන්න මම තව එකක් ලියනවා තව ඉලක්කම වැඩි කරනවා පුතේ මම ඔතන දෙනකන් තමයි අපි දැනගන්න ඕනේ ඉලක්කම් 12ක් වෙනේවනේ තව එකක් වැඩි කරනවා 10 වෙනි ගාන මෙතන තව ඉලක්කමක් දානවා හරි හරි මේක ලියලෙමුකෝ ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය දැන් හරි ලේසි ඔන්න බලන්නකෝ කියන හැටි 670 බිලියන 670 බිලියන කියනවට වඩා හොඳයිනේ 670 බිලියන කියනවා නේද 670 බිලියන 36 මිලියන 71020 හරිද 670 බිලියන 36 මිලියන 71020 හරි ඔන්න මම ලියනවා පුතේ ඊළඟට මම විශේෂ අවස්ථා කීපයක් ලියන්න යන්නේ 670 බිලියන 36 මිලියන 36 මිලියන 71020 හරි දැන් හොඳයි ගොඩක් අය වැඩේ ඉවරයි කියලා මට කියනවා මම නම් කියන්නේ කියලා හැම දේ වෙලාව යන නිසා මම අන්තිමට ඔයාලට ලියපු පොත පෙන්නන්න කියලා කියනවා ඒක ලස්සනට පෙන්නන්න ඕන ලස්සන තියෙන එක වීඩියෝ එක ඔන් කරලා ඊළඟට පුතේ මම මෙන්න මෙහෙම එකක් ලියනවා බලන්න මම ගන්න මෙහෙම දැන් බලමුකෝ මේකට මොකද වෙන්නේ කියලා. උදේ මම මේ කියනකොට හොඳට අහුම්කම් දෙන්න ඕනේ. හොඳට බලන්න ඕනේ. හරි ඊට පස්සේ තමයි ලියා ගන්න ඕනේ. නැත්තම් මේක අපිට ලියා ගන්න බැරි වෙනවනේ. තේරෙන්නේ නැති වෙනවනේ. තේරෙන්නේ නැති උනොත් ලියාගෙන වැඩක් නැහැනේ. දැන් අපි පොතේ ගණන් හදන්න එපා ඊළඟට ඒකයි. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය. දැන් බලන්නකෝ දැන් මේක ඉස්සෙල්ලට වඩා පොඩි වෙනසක් තියෙනවා අපිට. දැන් මෙතන මම කියනවා මෙහෙම 538
38 බිලියන දැන් මෙතන මුකුත් නැහැනේ මුකුත් නැති වුණාම බිංදුව මිලියන කියලා කියන්නේ නැහැ වැඩක් නැහැනේ කියලා නේද එහෙනම් ඒ කලාපේ කියන්නේ නැහැ මුකුත් නැහැනේ පුතේ 538 බිලියන 29007 පැහැදිලිද 538 බිලියන 29007 හරි මොකක්වත් නැති කලාපේ කියන්නේ නැහැ පුතේ ඒක අතහැරලා දානවා අපි ලියනකොට මේක වෙන්නේ ලියාගෙන යන්න කොහොම මාත් එක්ක 538 බිලියන 29000 29000 කියලා කියන 29000 කියලා කියන 7 බලන්නකො ඒ වගේ ප්‍රශ්න තියෙනවා පුතේ. හරි 12ක් ලියනවා මම ඊට පස්සේ ඔයාලට ලියන්න දෙන්නේ මම. මේ ගානක් බලලා ඉන්න පුතේ. මේකත් බලන්න. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය හා බිලියන කලාපය. දැන් පුතේ මේවා 979 බිලියන මේකේ මුකුත් නෑනේ. ඒක කියන්නේ නෑ. මේකේ මුකුත් නෑනේ. ඒක කියන්නේ නෑ. 79. එච්චරයි. මුකුත් නැති කලාපවල ඒවා කියන්නේ නෑ පුතේ අපි ලියනකොට. 979 මිලියන 79. 979 බිලියන 79 දැන් ලියමු බලන්න ලස්සනට පුතේ වැඩ ඉවර කරන්න පුතේ ඉවර කරලා අපි එනවා දෙවෙනි පාඩමේ තුන්වෙනි අභ්‍යාසයට 2.3 2.3 අභ්‍යාසයට අපි එනවා මම ඒක ටියුට් එකට දාලා තියෙනවා වැඩ ඉවරයට පොඩ්ඩක් බලන්න පුළුවන් පුතේ
පොත පෙන්නන අය මට පේනවා පුතේ. නම් කියා ගන්න තරම් වෙලාව ආන්න හරි පුතේ මට right very good හරි පුතේ හොඳයි පිළිවෙල ලියලා දිනා මට මෙතන පේනවා පුතේ මේ සෙට් එකේ 20 ගාන යන්න හරිය තියෙන පුතේ ලස්සන සවිතගේ දැන් තමයි සවිතගේ පෙවුනේ අනිත් කට්ටියගේ ඔයාලා පෙන්න හැමෝම විනුද්දගේ චූටි කෑල්ලක් පේන. තව චුට්ටක් ස්ක්‍රීන් එකට ගෙනාවා නම් පේනවා. අන්න රයිට් දැන් පේනවා. අනිත් කට්ටිය හොඳට පේනවා පුතේ. බලමු මේ පැත්තේ. ඊළඟට කවුද ගෝෂිත මට පෙන්වනවා නම් හරි පුතේ. අන්න රයිට්. හරි කෙලින් කරලා පෙන්නන්න හරි. අනිත් අයගේ පේනවා පුතේ. දෙව් හරි කවුද අපේ රශ්මිත්ගේ අනිත් පැත්තට පේන කමක් නැහැ පුතේ. ලියලානේ තියෙන්නේ නේ. හරි ඔසන්දගේ අන දැන් පේනවා ඔසන්ද රයිට් සමහරු මට පෙන්නලත් පෙන්නවා පොතේ ඔක්කොම ටික හොඳයි very good හරි හොඳට ලියලා තියෙනවා පුතේ හැමෝම හරි සමහර අයගේ මේවා ඔන් වෙන්නේ නැතුව ඇති හරි ඔන්න මම ඔයාලා පෙන්නන ටික ඔක්කොම රෙකෝඩ් කළා හරි පුතේ. හරි ඔක්කොම ටික පෙන්නන සමහර පිටු ටික ඔක්කොම පෙන්නන. ඉතා හොඳයි. right. හරි පුතේ නං. හරි. දැන් වැඩේ ඉවරයි 2 3 අභ්‍යාසෙට එන්න ටියුට් එකේ දාලා තියෙනවා මම පොඩ්ඩක් පෙන්නන්නම් මොකක්ද කියලා මේ තියෙන පුතේ පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියන්න කියලා. මම එකක් ලියලා පෙන්නන්නම්. අර වැඩේ බෝඩ් එකේ වැඩේ මම බෝඩ් එක මැකුවේ නැත්තේ ලියලා ඉවර නැති අය ලියා ගන්න පුතේ. ඔයාලට තේරෙනවානේ බෝඩ් එකේ පැත්ත අරගෙන ලියා ගන්න. ඒක ටච් කළාම ස්ක්‍රීන් එක ෆුල් ස්ක්‍රීන් වැටේ බෝඩ් එක පැත්ත. හරි. එතන මේක කරන අයට උදව්වක් දෙන්න හදන්නේ මම. කරන්නේ කොහොමද කියලා පළවෙනි ගාන. දැන් ඉස්සල්ලාම් පුතේ මොනවා කරන්නත් කලින් 2 3 අභ්‍යාසය කියලා ලියන්න එපා පිටිවලට. 2 3 අභ්‍යාසය කියලා ලියලා පුතේ පළවෙනි ගාන කියලා ලියලා දැන් මේකේ පුතේ අපි 1 2 3 4 කියලා දාලා උත්තර ටික විතරක් ලියන්න යන්නේ. 3 4 5 6 කියලා දාලා උත්තර ටික විතරක් ලියන්න යන්නේ. පුතේ සම්මත ආකාරයෙන් ලියනවා කියලා කියන්නේ කලාප වලට වෙන් කරලා ලියනවා කියන එක. හරිද? හරිද? එතකොට දැන් මම මේකේ ඔයාලට පෙන්නනවා කලාප වලට වෙන් කරන හැටි. දැන් මේ පොතේ වෙන් කරගන්න පුළුවන් නේ. දැන් මම මේක වෙන් කරන බෝඩ් එකේ මේ ස්ක්‍රීන් එකේ වෙන් කරන්න යන්නේ මම. අපි තව චුට්ටක් මේක ලොකු කරමු බලන්න කට්ටියට පේන්න. ඒක දන්නේ. ඒ ගන්න හොඳයි නේ. right. එතකොට පුතේ මේකේ අපි කරන්නේ පුතේ මේ ගණන් වල මේ දකුණු පැත්තේ ඉඳන් ඉලක්කම් 3 3 වෙන් කරනවා 3 3 ගොඩවල් වලට. ඒ කියන්නේ පුතේ ඔයාලා මේක මෙන්න මෙතනින් වෙන් කරන්නනේ ඕනේ. එතකොට කලාප වලට වෙන් කරලා ලියනකොට මේක ලියන්නේ 72යි ඉඩක් තිබ්බා 350යි. මම කියන්නේ ඔන්න ඔහොම ලියන්න කියලා. පළවෙනි එකේ උත්තරය ඔහොම ලියන්න කියලායි මම මේ කියන්නේ. හරි.
එතකොට දැන් මේකේ තේරෙන්නේ නැති අය බලන්න මම පොඩ්ඩක් කියලා දෙන්නම්. අනිත් අය ලියන්න ගන්න. ඉලක්කම් ඔහොම වෙන් කරනවා පුතේ. මේ පැත්ත ඉඳන් ඕනේ වෙන් කරන්න. දැන් අපිට ඕන පැත්තකින් ඉඳන් වෙන් කරන්නේ නැහැ. හරි. මෙහෙ ඉඳන් තමයි වෙන් කරන්නේ. මේ පැත්ත ඉඳන් මම ඊතලයේ ගහන පැත්තට වෙන් කරන්නේ. හරිද? එතකොට දැන් මේකේ අපි ලියන්න ඕනේ 55 ඉඩක් තිබ්බා 0.3. ඔන්න පුතේ අපි ලියනවා සම්මත ආකාරයට. ආයි වචනෙන් ලියන්න කියලා නෑ මේක. හරිද? වචනෙන් ලියන්න කියලා නෑ. ඔය විදිහට ලියන්නයි කියන්නේ. දැන් මේ පොතේ තියෙන ගාන ලියන්න එපා. මම මේ ස්ක්‍රීන් එකේ මේ ලියන ගාන ලියන්න කියන එකයි මම මේ කියන්නේ. ඉතින් 72350 55000 ඒව ලියන්න කියලායි කියන්නේ. හරි? දැන් පුතේ මේ ගානෙත් එහෙමනේ. මෙතන ඉඳන් අපිට පුළුවන් ඉලක්කම් 3 වෙන් කරන්න. හරියටම 3 වෙන් කරනවා. ඒක නම් ඔයාලා ටියුට් එකේ වෙන් කරගන්න පුළුවන් නේද? එතකොට ලියනකොට පුතේ පොඩ්ඩක් ඈඩ් කර කර ලියනවා. 27 ඉඩ තිබ්බා 201 ඉඩ තිබ්බා 125. හරි? ඊළඟ එක. දැන් ඔයාලා ලියන්න පුළුවන් මම පොඩි වෙලාවක් දෙනවා ඔයාලා ලියන්න. එතකොට පුතේ ඊළඟ එක මේ පැත්තේ ඉඳන් අපි වෙන් කළොත් ඉලක්කම් 3 මම ඔන්න නිල් පාටින් වෙන් කරන්නේ ඒක. වෙන් කරලා පුතේ ටික ටික ඈඩ් කරලා ලියනවා. මම මෙතන යටින්ම ලියන්නම්. හොඳේ. 300 ඉඩක් තිබ්බා 0.01 ඉඩක් තිබ්බා 279. ඊළඟට අනිත් ගාන ඒකත් අපිට පුළුවන් මෙහෙම වෙන් කරන්න. මෙතනින් වෙන් කළා මෙතනින් වෙන් කළා. එතකොට දැන් අපිට පුළුවන් ලියන්න 299යි 0.0.0.0.1. ඊට පස්සේ අන්තිම එක පුතේ අපිට පුළුවන් මෙහෙම වෙන් කරන්න. එතකොට 21යි හරි ලේසි වැඩක්. 345යි 699. ඔන්න ඔය විදියට ලියන්නයි ඕන වෙන්නේ පුතේ. මම හිතන්නේ ඕක කරන්න මහ වෙලාවක් යන්නේ නැහැ. ඊළඟට කරන වැඩේ පොඩි වගුවක තියෙන්නේ පුතේ. වගුව පුතේ හැබැයි ඔය පැත්තට මම දන්නේ CR පොතක නම් අඳින්න ඉඩ ඇති. අනිත් එකක නම් අඳින්න ඉඩ තියනවාද කියලා කියන්න අමාරුයි. එහෙම වුණොත් පොතේ අනිත් පැත්ත හරවලා තමයි ඇඳ ගන්න වෙන්නේ පුතේ. ඒ කියන්නේ දැන් මේ පොතේ මේ පැත්තට බැරි නම් මේ පැත්තට ඇඳ ගන්න පුළුවන් වාලට නේ මේ පැත්ත හරවලා. එහෙම මොකක් හරි තමයි කරන්න වෙන්නේ පුතේ. ඉඩ මදි වුණා.
මං හිතනවා ඊටම අදි වෙයි පොඩි පොතක නම් කරන්න ඒක. බබුවා නින්දත් බැරි වෙයිනේ. මොකද ලියන පැත්තට ඉඳ තියෙන්න ඕනේ නේද ටික. මම ඉතින් මේ බෝඩ් එකේ එකක් යන්දාම හරි. පටන් ගමු බලන්න අපි දෙවෙනි එක. මමත් අඳිනවා. ඔයාලා ටියුබ් එක දිහා බලාගෙන ඇඳ ගන්න පුළුවන්. ඊගාන ටියුබ් එකේ කරන්නේ ඊටමදී පුතේ. මේ සංඛ්‍යාව අකුරෙන් ලියන්න ඉඩ තියෙන්න ඕනේ නැත්නම් ලියන්නේ කොහොමද? එක පේලියක ලියා ගන්න බැරි වුණොත් පේලි දෙකක්වත් තියාගන්න එකයි. දැන් පුතේ මේක එකක් මං කියලා දෙන්නම්. හරි? එකක් කරන හැටි කියලා දෙන්නම්. සිහාස මට උත්තරෙත් දෙවුවා ඉස්සෙල්ලා ඒ වැඩිගේ හරි පුතේ. මේක කියවන්නේ හරි ලේසි. මේ බලන්න 10 බිලියන 40 මිලියන 500 දහස් කිව්වම මෙතන කියන්න එකක් නැහැ නේ පුතේ. 500 දහස් මොකුත් නැහැ. එහෙනම් අපි මේක ඉවර කරනවා 500,000 කියන. එතනින් එහාට කියන්න එකක් නැහැනේ. දැන් මෙතන 10 තව මොකක්වත් 10 වගේ ඉලක්කමක් තිබ්බනම් 500,000 10. එහෙම මුකුත් නැති හින්දා පුතේ හැම ඉවර කරලා දාන්න. ඔන්න ආයෙ අහගන්න. 10 බිලියන 40 මිලියන 500,000 කියලා ඉවර කරලා. හරි. ඔන්න ඔය කියන එක පුතේ මෙතන ලියන්නයි ඕනේ. 10 නැත්නම් 10 බිලියන එක පේලියක් මදි නම් පේලි දෙකක් ගන්න මෙතන ලියන්න. 40 මිලියන 500,000 ඔන්නෝම ලියන්නයි ඕනේ. මම එකයි ලියන්නේ. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ. ඔයාලා මට කියන්න ඕනේ. ලස්සන වැඩි පටන් ගමු බලන්න. මේ එහා පැත්තට ඉඳ ඕනේ පුතේ. ඒකයි මම එහෙම කිව්වේ පොතේ පොඩි පොත නම් අනිත් පැත්ත හරවලා ගන්න කියලා.
ඉනුලි කියන්න බලන්න. ප්‍රශ්නයක් තියෙනවනේ කියන්න පුතේ. එතකොට ආයත උස්සලා තියෙන්නේ කවුද? හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුතේ සෙනාන්. ඕක පොතේ ලියා ගන්න ඕනිද? ඔව් පුතේ පොතේ ලියලා කරමු නැත්තම් බැහැනේ නේද? ටියුට් එකේ තියෙනවා ඒක බලාගෙන ලියන්න ලස්සනට. හා සර්. හරි. එතකොට මනිෂිකා පුතේ මොකද ප්‍රශ්න කියන්නේ? කියන්න පුතේ. පොතේ මේ පැත්තට ගියොත් කමන්නේ. ඒ පැත්තට කමන්නේ. Thank you sir. හරි පුතේ. දැන් පුතේ ඔයාලා ලියන ගමන් මට මේක බෝඩ් එකේ ලියන්න පුළුවන්. අපි බලමු දැන් ඉස්සෙල්ලා කියපු නැති අයගෙන් මම නිකන් කියනවා කාට හරි බලමු කියවන්න පුළුවන් නම් කියවන්න ඕනේ යාලා. මේකේ පේන නම තමයි මම කියන්නේ. එතකොට පුතේ පුළුවන් ද කියන්න මේ ඊළඟ එක පුතේ ඔය අපේ ගයාශානි කියන්න පුළුවන් ද පුතේ? පුළුවන් නම් කියමු. ලොකු වෙලාවල් ගන්න බෑ. පුළුවන් නම් කියමු. නැත්තම් මෙතන කියන්න පුතේ. 4 බිලියන 750 මිලියන 50,000 හරියට හරි. හොඳයි පුතේ. එහෙනම් යා කිව් එක මම ලියනවා දැන් ඈ. ඒක ලියලා ඉන්නම්. මේවල හරි ලේසි. 4 බිලියන 750 මිලියන 50,000 කියලා ඉවර කරනවා මේ පැත්තේ මුකුත් නැති හින්දා. හරි ඔන්න 4 බිලියන 750 මිලියන 50,000 කියලා අපි ඉවර කරනවා. හරි. එහෙනම් ඊළඟට කියන්න පුළුවන් කෙනෙක් අපි බලමු ටිකක් එහෙන් පුතේ හරි. ඉතින් මම මේ පුතාගේ නම නම් දන්නේ නැහැ. අම්මගේ නම තමයි දන්නේ. හරි. පුළුවන් නම් කියමු බලන්න. මම නම් අන්මියුට් කළා පුතේ. මේ කාංචනාගේ දරුවා පුතේ. පුළුවන් නම් කියන්න බලන්න. ඊළඟ කියන්න පුතේ. මේක පුතේ මෙන්න මේ. 1 බිලියන තියෙන එක. 1 බිලියන හරි 10 මිලියන 100,000 හරි 500 හරි මම පුතාගේ නම දන්නේ නැහැ. නම මොකද්ද පුතේ? සෙනුලි. සෙනුලි. ඒ කියන්නේ අනේ අම්මගේ නම ඉන්නේ තියෙන්නේ මේක. ඉතින් අම්මගේ නම කියන්නේ මම නේද? කියන්නේ අම්මා මගේ යාළුවනේ. හරි. තව කෙනෙකුට අපි දෙමු බලන්න මේ ගොඩ වෙලාවක් ඉඳන් අත උස්සගෙන ඉන්නවා කවුද? අපේ සෙනානි. කියමු පුතේ මේ. 75 මිලියන 4 මිලියන 350,000
50. හරියට හරි. හරි. එහෙමනම් ඔන්න මම මේ දෙක ලියලා ඉන්නම්. තව එක්කෙනෙක් ඉන්නවා පැහැසාර. රයිට්. කියමු බලන්න. අන්තිම එක. 75 බිලියන 4,305,050. හරි. පොඩි අඩුපාඩු වුණා. හරි හොඳයි. ගැටලුවක් නැහැ පුතේ. හරි. බලමු තව එක්කෙනෙකුට අවස්ථාවක් දෙන්න පුළුවන් අද. ඉනුලි. කියමු. 75 බිලියන 4,305,050. ඔව් 350,050. හොඳයි very good. හරි. ඔන්න මම ඒක ලියනවා. එතකොට ඔන්න මේක ලියන්න පුතේ මෙහෙම. 1 බිලියන 10 නැත්නම් 10 මිලියන 100,000 කියලා කියන්නත් පුළුවන්. 100,000 කියලා කියන්නත් පුළුවන්. හරි? 100,000 නැත්නම් 100,000 ගැටලුවක් නැහැ. 500. මෙතනත් එහෙම මේ සංඛ්‍යාව කියලා පුතේ කලාපේ නම 75 බිලියන 4 මිලියන මේ 350 නේ තියෙන්නේ 350 50,000 50 75 බිලියන 4 මිලියන 350,000 mana hai දැන් චුට්ටක් අහන්න ඕනේ ඔයාලා ලියන ගමන් පුතේ දැන් ඔයාලගේ ටියුට් එකේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමේ අභ්‍යාස පුළුවන් ඒවයි කරන්න අද රෑ වෙනකොට මම පළවෙනි පාඩමේ අභ්‍යාසයේ ඒ ටිකේ උත්තර ටික දානවා ඔයාලට අම්මට හරි තාත්තට හරි කවුරු හරි කෙනෙකුට අයියා අක්කා කෙනෙකුට දීලා හරි වැරදි දාගන්න දෙවෙනි එකේ කරන්න පුළුවන් ගොඩාක් කරන්න බෑ මුල තියෙන කීපේ කරගන්න පුළුවන් අර අකුරෙන් ලියන හරියට එනකම් පුළුවන් ටික කරන්න ඒකට අපි තව දවසක් දෙමු නේද හරි එහෙමනම් ඔයාලා මේ ටික ලියාගෙන අදට මෙතනින් අපි අවසන් කරමු එහෙනම් හැමෝටම ආයුබෝවන්